අනේ නා නාගරික ප්‍රතිශතයේ සිද්ධ වෙන පරිසර ගැටලු ආර්ථික ගැටලු සමාජීය ගැටලු කීපයක් තමයි උදාහරණ වලට දෙන්නේ. හරිද? ඊට පස්සේ මෙහෙම කියනවා වැනි සමාජ ආර්ථික ගැටලු රසක් නිර්මාණය වේ. එමෙන්ම කාර්මීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් නාගරීකරණය ඇති වූ බව දැක්වෙන නාගරීකරණ දත්ත වලින් මනාව පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ පළවෙනි පහුගිය කීයකදී කිව්ව ඔබට මතක ඇති නාගරීකරණය කියන ක්‍රියාවලිය අත්වල බැඳගෙන නැති වුණාලු යම් කෙනෙක් සමග. කවුද මේ අත්වල බැඳගෙන නැති වුණා කියන්නේ? කාර්මීකරණය කියන ක්‍රියාවලිය සමග අත්වල බැඳගෙන ඇති වෙච්ච ක්‍රියාවලියක් තමයි නාගරීකරණය. දැන් ළමයි ඔයගොල්ලන්ට යම් අවබෝධයක් තියෙනවා නාගරීකරණය කියන්නේ මොකද්ද? නගරවලට විශාල වශයෙන් ජනයා ඒක රාශී වීමේ ක්‍රියාවලිය කියන්නේ. සරල තේරුමක් සරල අර්ථකථනයක් දැන් එහෙම තියෙනවා. නේද? ඉතින් තියෙනවා දැන් නාගරීකරණය කියලා කියන්නේ නගරවලට ජනයා අධික ලෙස ඒකාශ්‍රී වීමේ ක්‍රියාවලිය. ඒතර මේ නගරවලට අධික ලෙස ඒකාශ්‍රී වීමේ ක්‍රියාවලිය ගත්තාම අපිට මේ ක්‍රියාවලිය වේගවත් වීම සිද්ධ වෙන්නේ යම් සංසිද්ධියකින් යම් ස්ථානයකින් මේ සංදිස්ථානයකින් පස්සේ බව පැහැදිලි. මොකද්ද මේ සංදිස්ථානයේ කාර්මික විප්ලවය? ඒ නිසා තමයි කියන්නේ කාර්මික විප්ලවය පෙරටු කරගෙන තමයි මේ කියන නාගරීකරණ ක්‍රියාවලිය වේගවත් වුණා කියන්නේ. හොඳ උදාහරණ තියෙනවා ළමයි දත්ත වලින්ම පෙන්නන්න. 1800 දී ලෝකයේ නාගරීකරණ ප්‍රතිශතය 3%යි. නාගරීකරණ ප්‍රතිශතය 3%යි. හැබැයි 1970 වෙනකොට මේක 32.7ක් දක්වා වර්ධනය වෙනවා. හරිද? ඊළඟට 2008 වෙනකොට මේ ප්‍රතිශතය ලෝකයේ නාගරීකරණ ප්‍රතිශතය 50ක් දක්වා වැඩි වෙනවා. 50ක් දක්වා වැඩි වෙනවා. ඊළඟට අපි දන්නවා 2014 වෙනකොට මේ නාගරීකරණ ප්‍රතිශතය 54ක් වෙලා 54ක් වෙලා ඊළඟට 2050 වෙනකොට තාම එළඹිලා නැහැ ඉදිරියේදී විශ්වාස කරනවා ලෝකයේ නාගරීකරණ ප්‍රතිශතය 66ක් වෙයි කියලා. ඔන්න බලන්න දැන් අපිට පැහැදිලි මේ කාර්මික විප්ලවයට කලින් ලෝකයේ නාගරීකරණය කියන ක්‍රියාවලිය මන්දගාමී ස්වභාවයක තිබිලා තියෙනවා. ඒ නිසානේ මේ සංඛ්‍යාදත්තය අපිට මෙහෙම කියන්නේ නේද? මේ වටිනාකමෙන් මේ කතාව පැහැදිලි කරලා දෙනවා. හැබැයි අපිට පේනවා ඊට පස්සේ මේ ගෙවිලා ගිය කාල සීමාව තුල නේද? ගෙවිලා ගිය කාල සීමාව තුල ලෝකේ නාගරීකරණ ප්‍රතිශතයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වුම් කරනවා. එහෙනම් අර කියපු කතාව සාධාරණයි. මොකද්ද කතාව? කාර්මීකරණය කියන ක්‍රියාවලිය පෙරටු කරගෙන ඒහා සමග අත්වල බැඳගෙන තමයි ලෝකේ නාගරීකරණය කියන ක්‍රියාවලිය ඇති වෙලා නේද? හරි. එහෙනම් සංඛ්‍යාදත්ත ටිකක් අපි ඉස්සරහට ලියමු. එහා පැත්තේ පිටුවේ තියෙනවා සංඛ්‍යාදත්ත ලියන්න ඉඩ. අපි මෙහෙම ලියමු. ඡේදයක් විදියට ලියනවද? දත්ත මේ විදියට ලියනවා මතක තියාගන්න ලේසි වෙයි නේ. හරි. එහෙනම් මෙහෙම ලියන්න. 1800 වන විට ලෝකී නාගරීකරණ ප්‍රතිශතය 1800 වන විට ලෝකේ නාගරීකරණ ප්‍රතිශතය ලෝකේ නාගරීකරණ ප්‍රතිශතය 3% විය. 3% විය. සියයට තුනක් විය. 1970 වන විට එමාගය 1970 වන විට එමාගය 1970 වන විට එමාගය 32.7ක් දක්වා 1980 වන විට 41.2ක් දක්වා 41.2ක් දක්වා 1991 වන විට 1991 වන විට 45.2ක් දක්වා 2008 වන විට 50ක් දක්වා
2050 වන විට 2008 වන විට 50 දක්වාත් 2014 වන විට 54ක් දක්වාත් 2014 වන විට 54ක් දක්වාත් වැඩි වීමෙන් කාර්මීකරණය සමග නාගරීකරණය වේගවත් වූ බව කාර්මීකරණය සමග නාගරීකරණය වේගවත් වූ බව මනාව පැහැදිලි වේ. හොඳයි එහෙනම් ඔන්න සංඛ්‍යා දත්ත වලින්ම පෙන්නලා දුන්නා කාර්මීකරණය කියන ක්‍රියාවලිය සමග ලෝකේ නාගරීකරණය කියන ක්‍රියාවලිය වේගවත් වෙලා තියෙනවා. මොකද්ද නාගරීකරණය කියලා කියන්නේ? දැනට දන්න දේවල් එක්ක දැනට හඳුනාගෙන කතා බහ කරපු දේවල් එක්ක නාගරීකරණය කියන්නේ මොකද්ද? නගර කියලා හඳුනා ගන්නා වූ මානව ජනාවාස වලට විශාල වශයෙන් ජනයා ඒකරාශී වීමේ ක්‍රියාවලිය. දැන් ඔබ ඒක දන්නවා. හැබැයි ඔය දිහා ගිහිල්ලා හොඳ නිර්වචනයක් අපි ඉස්සරහදී කතා කරනවා. දැනට දන්නේ ඔයගොල්ලෝ මොකද්ද නාගරීකරණය කියලා කියන්නේ මොකද්ද? රටක නගර ලෙස පිළිගන්නා කේන්ද්‍රස්ථානවලට එහෙම නැත්නම් නගර ලෙස පිළිගන්නා ජනාවාස වලට විශාල වශයෙන් ජනයා ඒකරාශී වීමේ ක්‍රියාවලිය තමයි කියන්නේ නාගරීකරණය. නගරයක් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි ඒක දන්නවා කලින්. හරි? එහෙනම් ඔන්න දැන් දන්නවා මේ මෙතෙක් කතා බහ කරපු කාරණා තුළ ඒ කාරණේ දන්නවා. පළවෙනි කාරණේ නාගරීකරණය කියන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. දෙවනුව දන්නවා නාගරීකරණය කියන ක්‍රියාවලිය වේගවත් වුණේ කාර්මීකරණය සමග කියන එක. ඒ වගේම දැන් දන්නවා නාගරීකරණයට නතු වෙච්ච ජනාවාසවල එහෙම නැත්නම් රටවල් වල මේ නාගරීකරණය හා සම්බන්ධ ගැටලු රාශියකට මුහුණ පාලා ඉන්නවා. නේද? කලින් අර ලයිස්තුවක් කිව්වේ පැල්පත් ඔඩුක්කු ගැටලුව, ඊළඟ රථවාහන තදබදය, ඊළඟට ජල දූෂණය, වායු දූෂණය වගේ ගැටලු විවිධ පැතිකඩ වලින් බලපාන ගැටලු රසකට මුහුණ දීලා ඉන්නවා කියන කතාවක් දැන් දන්නවා. හොඳයි. දැන් අපි යමු. දැන් අපිට සරල අදහසක් නේ තියෙන්නේ ජනාවාස පාඩමෙන් පස්සේ තියෙන දැනුමත් එකතු කරන නාගරීකරණය කියන්නේ නගරවලට විශාල වශයෙන් මිනිස්සු එකතු වීමේ ක්‍රියාවලිය කියන්නේ විතරයි අපි දන්නේ. හැබැයි හරි නිර්වචනයක් තාම නෑ අපි ළඟ. නේද? ඒ වගේම තමයි මතක තියාගන්න ලෝකේ නාගරීකරණය කියන ක්‍රියාවලිය නිර්වචනය කරලා තියෙනවා විවිධ බුද්ධලය විවිධ අර්ථකථන දෙමින්. නාගරීකරණය කියන ක්‍රියාවලිය මෙන්න මෙහෙම එකක් කියලා විවිධයි කියලා තියෙනවා. අපිට කියපු පුද්ගලබද්ධ නිර්වචන ඔක්කොම හොයලා බලන්න බෑ. නේද? වැදගත් අය කීප දෙනෙක් ගියවා අරගෙන ඔය රැට්සෙල් ඩිකින්සන් වගේ ජනාවාස පිළිබඳව අධ්‍යයනය කරපු ඒ වගේම නාගරීකරණය පිළිබඳව අධ්‍යයනය කරපු භූගෝල විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු නිර්වචන සලකලා බලලා භූගෝල විද්‍යාඥයෝ විදියට පොදුවේ අපිට නාගරීකරණයට දෙන්න පුළුවන් නිර්වචනයක් අපි සාකච්ඡා කරන්නයි හදන්නේ. එමනම් දෙවැනි පිටුවේ අපි යනවා නාගරීකරණයේ යනු කියන අනුමාතෘකාවට. බලන්න එකේ කියනවා නාගරීකරණ ක්‍රියාවලිය යනු ජනයා නාගරික කේන්ද්‍රස්ථානට අධික ලෙස ඒකරාශී වන ක්‍රියාවලිය වුවත්. අපි දන්නේ මොනිකනේ තාම වුවත්. ඒ සඳහා විවිධ පුද්ගලයන් විවිධ අදහස් ඉදිරිපත් කොට තිබේ. අනේ නම් බලන්න අපි දන්නේ දැන් නාගරවලට විශාල වශයෙන් ජනයා ඒකරාශී වීමේ ක්‍රියාවලිය තමයි නාගරීකරණය. ඒ සම්බන්ධයෙන් විවිධ වෙනත් නිර්වචන ඉදිරිපත් කරලා තිනවා. අපි එන යම් අර දෙන්නගේ නිර්වචන බලන්න. මොනවද? රැට්සෙල්ගේ සහ ඩිකින්සන් කියන ජනාවාස භූගෝල විද්‍යාඥයෝ නැත්නම් නාගරීකරණය පිළිබඳව අධ්‍යයනය කරපු මානව භූගෝල විද්‍යාඥයෝ මේ නාගරීකරණය කියන ක්‍රියාවලිය දැකලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මොකුත් ඒගොල්ලෝගේ නිර්වචන ගැන කතා බහ කරන්න ඕනේ නැහැ. කෙලින්ම අපි නිර්වචන දෙක ලියමු. අපි ඉස්සෙල්ලා යමු රැට්සෙල්ගේ නිර්වචනයට. රැට්සෙල්ගේ නිර්වචන. රැට්සෙල් කියනවා මෙන්න මෙහෙම. ලියන්නකෝ. පොළොව තලයේ විශාල ප්‍රදේශයක පැතිර පවතින වාණිජමය පොළොතලේ විශාල ප්‍රදේශයක පැතිර පවතින වාණිජමය මාර්ගයන්ගේ
මාර්ගයන්ගේ නාභියෙහි පිහිටි මිනිසුන් හා ගොඩනැගිලි ඒකරාශීව සහ අධික ජනගණත්වයක් ඒකරාශී වී තිබෙන සහ කාර්යයන් රාශියක් ඒකරාශී වීමේ ක්‍රියාවලිය නාගරීකරණයයි ඔන්න රැඩ් සෙල් කියන්නේ ওই කතාව. දැන් ඕකේ මොන වචන අමුණලා කොහොම හදලා තිබුණත් ඕකාස්සේ තියෙන එක අන්තර්ගතය නේද? මොකද්ද මේකේ තියෙන සාරාංශය? රැඩ් සෙල් කියන්නේ මිනිස්සු මේ එකතු වෙලා හදාගත්ත ජනාවාසයක. නැත්නම් අපි තවත් සරලව කිව්වොත් මානව ජනාවාසයක නැත්නම් නගරයක ගොඩනැගිලි ටික සංකීර්ණ වෙලා ජන සංඛ්‍යාව ඒකරාශී වීම වේගවත් වෙලා කාර්ය අතින් සංකීර්ණ තැනක් බවට මේක පරිවර්තනය වීමේ ක්‍රියාවලිය තමයි රැඩ් සෙල් දකින්නේ මොකක් කියලාද? නාගරීකරණය. එහෙනම් මිනිස්සු එකතු වෙන්නත් ඕනේ. ඒ නිසා ගොඩනැගිලි වගේ දේවල් වල පැතිරීම වැඩි වෙන්නත් ඕනේ. ඒවා ඉදි වෙලා ඒ අදාළ ජනාවාසය සංකීර්ණ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ අදාළ ජනාවාසය තුළ කෙරෙන විවිධ වූ කාර්යයන් එකට වෙනස් වෙච්ච කාර්යයන් රසක් නගරයක තියෙනවනේ. ඒ කාර්යයන් තවදුරටත් සංකීර්ණ වෙනවා නම් ඒක ක්‍රියාවලිය සමස්ත ක්‍රියාවලිය තමයි රැඩ් සෙල් දකින්නේ නාගරීකරණ ක්‍රියාවලිය කියලා. ඔන්න යාගේ නිර්වචනය. අපි යන් ඊළඟට ඩිකින්සන්ගේ නිර්වචනය බලන්න. ඩිකින්සන්ගේ නිර්වචනය. ලියන්න පෘථිවිතලයේ මත මිනිසා විසින් තනාගනු ලැබූ ස්ථානයක් ලෙස දක්වන අතර නාගරීකරණය යන වචනය තුලින් භූමිය වගා කටයුතු වලින් වෙන්කර දැක්වීමද යෙදවීමද අර්ථකථනය කරයි. නැත්නම් අර්ථ දක්වයි. එහෙනම් ඔන්න දැන් පැහැදිලි ඔයගොල්ලන්ට මේ කියන ඩිකින්සන් කියන පුද්ගලයා කියන්නේ දැන් අර ඇක්සල් තරම් දීර්ඝ පැහැදිලි කරපු නිර්වචනයක් නෙමෙයි ඩිකින්සන්ගේ නිර්වචනේ. එයා කියන්නේ මිනිස්සු පොළොව තලයේ මත නිර්මාණය කරගත්ත ඒකකයක්. ඇත්තනේ ඉතින් ඒක නගරයක් කියලා කියන්නේ මිනිස්සු එකතු වෙලා හදාගත්ත සංරාධ කර කීපයක එකතුවක හැදිච්ච පද්ධතියක් විතර අපිට සලකන්න පුළුවන් නගරයක් කියන එක. එතකොට එයා කියනවා මේ ඩිකින්සන් කියන පුද්ගලයා කියනවා එහෙම තැනක සිද්ධ වෙන ක්‍රියාවලියට තමයි නාගරීකරණය කියන්නේ. ඒ වගේම තමයි යා නගරයක් කියන එක නිර්වචනය කරනකොට ඒ අදාළ සීමාව තුළ ඒ අදාළ මානව ජනාවාසය තුළ මිනිස්සු කරන ආර්ථික කටයුතු වලදී භූමිය කුෂ්‍යාර්ථික කටයුතු වලින් මුදවගෙන නැත්නම් ඒක අඩුවෙන් කරලා අනිකුත් කාර්යයන් සඳහා වැඩිපුර මේ භූමිය භාවිතා කරන බවත් හුවා දක්වලා තියෙනවා. නේද? මතු කරලා තියෙනවා කියන එකයි කියන්නේ. දැන් බලන්න
ඔය පුද්ගලබද්ධ නිර්වචන. දැන් දෙන්නේ කියපු නිර්වචන දෙකන්නේ බැලුවේ. ඔය නිර්වචන දෙකේ තියෙන්නේ සාරය බැලුවොත් එකයි. නේද? අපිට පේනවා නගරයක් තියෙනවා දෙකේම කියනවා එක කතාව. නගරයක් තියෙනවා. ඒ නගරයට මිනිස්සු විවිධාකාර හේතු නිසා සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය වෙලා නගරේ ජනසංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වෙලා එක්කෙනෙක් කියනවා ගොඩනැගිලිත් වැඩි වෙනවා කියලා අනිත් එක්කෙනෙක් කියනවා කාර්යයන් අතරින් පොදුවේ ගත්තාම එයා වේගවත් වෙනවා නේද? එහෙනම් අපිට පේනවා මිනිස්සු එකතු වෙනවා, ජන ඝනත්වය වැඩි වෙනවා, ජන සංඛ්‍යාව ඉහළ යනවා, ගොඩනැගිලි ඉදිවීම වේගවත් වෙනවා. අනිත් පැත්තෙන් කෘෂි ආර්ථික කටයුතු වල තියෙන ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ කියන්නේ පොදුවේ ගත්තාම භූමි පරිභෝගය වෙනස් වෙනවා. නේද? ඒ වගේම තමයි සමස්ත ජනාවාසය තුළ කාර්යයන් ටික ඉතාම සංකීර්ණ බවකට පත් වෙනවා නම් ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මේ දෙන්නම කියන්නේ කවුරු කියලාද? නාගරීකරණය කියලා. එහෙනම් බැරිද දැන් ওই දෙන්නගේම නිර්වචන දෙක අරගෙන නේද? ওই දෙක හොඳට ගලපලා හොඳට එකතු කරලා අපිට බැරිද පොදු නිර්වචනයක් හදාගන්න? භූගෝල විද්‍යාඥයෝ විදියට අපිට පොදුවේ භාවිතයට ගන්න පුළුවන් නිර්වචනයක් හදාගන්න බැයිද ළමයි? පුළුවන්. නේද? දැන් ඔබ කල්පනා කරන්න ওই දෙන්නම කියපු නිර්වචනවලදී අපිට පේනවා ජන සංඛ්‍යාව නගරවල වැඩි වෙනවා. නේද? නගරවලට මිනිස්සු විශාල වශයෙන් ඇදලා එනවලු. අධිචිය සඳහා සංක්‍රමණය වීම කියලා කියන්නේ. නේද? ගම් වලින් නගර වලට ඇයි මේ මිනිස්සු එන්නේ? මොකටද එන්නේ? පදිංචිය සඳහා තමයි එන්නේ. ඇයි එන්නේ? නගරයි ගමයි කියන දෙක සංසන්දනය කරලා බලනකොට සංවර්ධනයේ මේ දෙකේ විෂමතා තියෙනවා. නේද? නගරයේ සංවර්ධනයේ පැත්තෙන් යම් හොඳ ධනාත්මක පැත්තක් පෙන්නනකොට ඒ හා සාපේක්ෂව බලනකොට ගමක ඒ වගේ හොඳ පැත්තක් නැහැ. ඊට වඩා අඩු පහසුකම් තමයි තියෙන්නේ. අඩු සංවර්ධනයක් තමයි තියෙන්නේ. මේ නිසා මිනිස්සු මොකද කරන්නේ? ගම අතහැරලා නගරට එනවා. එතෙන්දී සමහරට ගමේ නැති රැකියා නගරයට ආවම මිනිස්සුන්ට හම්බ වෙනවා. ඒ වගේම ගමේ එක රැකියාවක් කරගෙන ඉන්න පිටියක් නගරයට ආවට පස්සේ ඕන රැකියා දෙක තුනක නිරයන්න පුළුවන් එකම අවස්ථාවක. නේද? මුදල් ලිපීමේ අවස්ථා නගරය තුල වැඩි ගමට වඩා. නේද? ඊළඟට පහසුකම් ටික හොඳ පාරවල් තියෙනවා, දුම්රිය පහසුකම් තියෙනවා, වරායට ළඟයි, ගුවන්තොටු වලට ළඟයි නේද? ඒ වගේ පහසුකම් නගරය තුල තියෙනවා. මිනිස්සු ගම අතහැරලා නගර වලට එන්නේ ওই නිසා. ඕවා අපි දන්න දේවල්. එතකොට දැන් අපිට කියන්න පුළුවන් අපි පොදු නිර්වචනයක් හදනකොට මොකටද මිනිස්සු මේ නාගරික ප්‍රදේශ වලට එන්නේ? සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් අපේක්ෂාව. මොන තනි වචනට ගැටි කරලා ගත්තා ඒක. මිනිස්සු ගම අතහැරලා නගරයට එන්නේ මොකටද? අපි ගොඩාක් දේවල් කිව්වා. දැන් අපි වචන දෙකකට කෙටි කරගත්තා. සාපේක්ෂව ආර්ථික හා සමාජ පහසුකම් බලාපොරොත්තු වෙන තමයි එන්නේ. නේද? ගමෙන් නගරයට එන්නේ. එහෙනම් ඔන්න බලන්න නිර්වචනයක් අපිට මෙහෙම ගොඩනගන්න පුළුවන්. සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති ප්‍රදේශයක් තුලට විශාල වශයෙන් ජනයා ඒක රාශී වීම නිසා සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ කවුරු කියලා? නාගරික. එහෙනම් ඔන්න දැන් බලන්න ඩිකින්සන්ගේ නිර්වචනයයි ප්‍රැට්සල්ගේ නිර්වචනයයි කියන දෙකම එකතු කරලා අපි ගත්ත අදහසක්. මොකක්ද අදහස? සාපේක්ෂව ආර්ථික හා සමාජීය පහසුකම් තියෙන තැනකට මිනිස්සු විශාල වශයෙන් ඒක රාශී වීම නිසා සිදුවන සංකීර්ණ ක්‍රියාවලියක් තමයි මේ නාගරීකරණය කියන්නේ. හොඳයි. එහෙනම් දැන් යන් අපේ අර පොදු නිර්වචන ලියන තැනට. අර නිර්වචන දෙකෙන් පස්සේ මෙහෙමත් කියනවා. අපි එකක් කියවලා මේවන්කෝ. මෙම නිර්වචන දෙකෙන්ම පැහැදිලි වන්නේ නාගරීකරණ ක්‍රියාවලිය අඛණ්ඩ වර්ධනය වන ක්‍රියාවලියක් බවයි. නවතින එකක් නෙමෙයි. නේද? මේක එක දිගට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අඛණ්ඩ ක්‍රියාවලියක්. ඒක නේද කිව්වේ මිනිස්සු විශාල වශයෙන් නගර කරා එනවා. නේද? භූමි පරිභෝගයේ ක්‍රමානුකූලව වෙනස් වෙනවා. වෙනස් වෙනවනම් වෙනස් වෙනවාම කියලා කියන්න පුළුවන්. ක්‍රමානුකූලව වෙනස් වෙනවා කියන්නේ ඒකයි. කාලයක් එක්ක මේක සිද්ධ වෙන දෙයක්. හරි? මෙවැනි පුද්ගලබද්ධ නිර්වචන වලට අමතරව නාගරීකරණ ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා පොදු නිර්වචනයක් ලබා ගැනීමද වැදගත්. එහෙනම් අපි දැන් හොයාගත්ත පොදු නිර්වචනය දැන් ඉතින් කියන්න බලන්න try කරන්න බලන්න කියන්න පුළුවන්ද කියලා බලන්න. මොකක්ද අපි කිව්වේ? සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති ප්‍රදේශයන් තුලට විශාල වශයෙන් ජනයා ඒක රාශී වීම නිසා සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය නාගරීකරණය. ආයි මම කියන්න ඔබටත් කියන්න පුළුවන්ද කියලා ඔබ try කරලා බලන්න. සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති ප්‍රදේශ තුලට විශාල වශයෙන් ජනයා ඒක රාශී වීම නිසා සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය නාගරීකරණය. හරි? එහෙනම් ඔන්නෝම තමයි පොදු නිර්වචනයක් එන්නේ. දැන් එතකොට ඔයාට විභාග ප්‍රශ්න පත්‍රේ එනවා පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම. නාගරීකරණය ඔබේ වචනෙන් පැහැදිලි කරන්න. නාගරීකරණය ඔබේ වචනෙන් පැහැදිලි කරන්න. එතකොට ඔයාට පුළුවන් දැන් අර කලින්ම ඉගෙන ගත්ත එකයි දැන් මේ අන්තිමට කතා කරපු නිර්වචනයේ දෙකම කම්බයින් කරලා උත්තරයක් හදාගන්න. මොකද්ද? ඉස්සෙල්ලම අපි කිව්වා නගරයයි හඳුනා ගන්නා කේන්ද්‍රස්ථාන වලට
විශාල වශයෙන් ජනයා ඒක රාශී වීමේ ක්‍රියාවලිය නාගරිකරණය. එහෙම සරල නිර්වචනය කරන්න පුළුවන් කියලා දැන් පුළුවන්කම තියෙනවා මේ හොඳ නිර්වචනය ඒක අස්සම දාන්න. සාපේක්ෂව ආර්ථික හා සමාජ පහසුකම් තියෙන තැන්වලට මිනිස්සු විශාල වශයෙන් ඒක රාශී වීම නිසා සිද්ධ වෙන සංකීර්ණ ක්‍රියාවලිය තමයි නාගරිකරණය. එහෙනම් ලියමු පුතේ පහළ තියෙන දේ. ලියන්න මෙහෙම. සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති सापेक्षव आर्थिक हाँ सेवा पहसुकम ඇති सापेक्षव आर्थिक हाँ सेवा पहसुकम ඇති ප්‍රදේශයක් තුලට විශාල වශයෙන් ජනයා ස්ථිර පදිංචිය සඳහා විශාල වශයෙන් ජනයා ස්ථිර පදිංචිය සඳහා ඒකරාශී වීම නිසා සිදුවන ඒකරාශී වීම නිසා සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය නාගරීකරණය නමින් හැඳින්වේ. හොඳයි. අපි එහෙමනම් දැන් අපි ළඟ තියෙනවා අපි දන්නවා මෙන්න මේ කාරණා. නාගරීකරණය කියන්නේ මොකක්ද කියන එක දැන් දන්නවා. නේද? නාගරීකරණය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා තියෙන පුද්ගලබද්ධ නිර්වචන ඇහුවොත් ඒ කියන්නත් අපි දන්නවා. නේද? ඊළඟට දන්නවා නාගරීකරණය කියන ක්‍රියාවලිය නිසා සමාජ ආර්ථික ගැටලු රැසක් මේ වෙනකොට ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා කියනත් දන්නවා. නේද? ඔන්නේ කාරණා ටික සම්බන්ධයෙන් අපි මේ වෙනකොට ප්‍රවීණයෝ. ප්‍රශ්නයක් එනවා මෙන්න මෙහෙම බලමු මොකක්ද කියන්නේ කියලා. පෙළක් ප්‍රශ්න වලට පිටු ගොඩාක් පැහැදිලි කරන්න ඕනේ දහනවා මේ ඔය අහන්නේ ප්‍රභාස්වර මේ අද තියෙන ටෙස්ට් එකේද නැත්නම් මේ ජාතික විභාගයේදී එහෙම නැත්නම් වාර විභාග විදිහේ ප්‍රශ්න වලට උත්තර ලියන විදිය ගැනද මේ අහන්නේ. මට පොඩ්ඩක් ඒක ගැන කියන්න. එතකොට මට යමක් කියන්න පුළුවන් වෙයි. මේ පොදු විභාගවලදී මේ අහන්නේ අපිට එහෙම කොයි වෙලාවකවත් කල් තියා කියන්න බෑ ළමයි මේ පිටු ගාන. තේරුණාද කියන්නේ? පිටු ගාන කියන්න බෑ කල් තියා. මේ ප්‍රශ්නයකට මෙන්න මෙච්චර පිටු ගානක් ලියන්න ඕනි කියලා කීයක් කියන්න බෑ. හේතුව තමයි යම් ප්‍රශ්නයකට උත්තරයක් විදිහට ලියන්න පුළුවන් වෙන විෂය කරුණු ප්‍රමාණයක් තියෙනවනේ. නේද? විෂය කරුණු ප්‍රමාණයක් දැන් ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මෙහෙම. මෙහෙම හිතන්නකෝ ලෝකේ නාගරීකරණය මේක කියන්න බෑ. මේක කියන්නේ අද පේපර් එකේ තියෙන ප්‍රශ්නයකට උත්තරයක් වෙනවා ඒක. ඒ නිසා මම වෙන එකක් ගන්න උදාහරණ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ලෝකේ ජන සංඛ්‍යාව හා සම්බන්ධ විවාදිත හතරක් පිළිබඳව පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙන විවාදිත 6ක් 7ක් පන්ති ඉගෙනගෙන තියෙනවා. නේද? 6ක් 7ක් පන්ති ඉගෙනගෙන තියෙනවා. ඒ අතරින් 7ම ලියන්න ඕනේද? නෑනේ. 7ක් අපි ගොල්ල තියෙනවා නම් තියෙන කොටසේ ප්‍රශ්නේ වන්නේ ලෝකයේ ජන සංඛ්‍යාව තුළ තියෙන විවාදිත හතරක් පිළිබඳව පැහැදිලි කරන්න කියලා නම් 7ක් නේදනට 7ම ලියන්න ඕනේ නෑ. ඉල්ලන්නේ 4යි. නේද? අන්න එතෙන්දී ඔබට සිද්ධ වෙනවා අර 7න් හොඳයි කියලා හිතන ඔයාට වචන තියෙන. ඔයාට උත්තර ලියන්න අදහස් තියෙන. 4 දෙනෙක් තෝරගන්න පුළුවන්. නේද? ඒ ජන සංඛ්‍යාව සම්බන්ධ රෝග ජන සංඛ්‍යාව සම්බන්ධ විවාදිත කීපයක් තෝරගන්න පුළුවන්. නේද? ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ ආබාධිත භව සම්බන්ධයෙන් නේද? दारिद्रතාව වගේ අපි ඉගෙනගෙන තියෙනවනේ. ඒ වෙයි හොඳයි කියලා කියන 4ක් තෝරගන්න පුළුවන්. මතක තියාගන්න අන්න ඒවට ඔබ එකතු කරගෙන ඇති පාඩම් කරනකොට යම් විශේෂ කරනවා. නේද? අපි තියෙන විදිහට උගන්නපු දේවලුත් ඇති. ඔබ අතිරේක පොත්පත් පරිශීලනය කරලා එකතු කරගත්ත දැනුම ඇති. නේද? ඔය ටික කළමනාකරණය කරලා අර පැය භාගයක ඇතුළේ අපිට උත්තරයක් විදිහට ගොනු කරලා එළියට දානකොට පිටු ගණනක් කියන්නේ කොහොමද? සමහර අයට දරිද්‍රතාවයේ කියන ගැටලුව ගත්තාම විවාදිතය ගත්තාම ඒ සම්බන්ධයෙන් ලියන්න පිටු එකමාරක් විතර විස්තර යාට තියෙන්න පුළුවන්.
තේරුණාද කියන්නේ? හැබැයි තව කෙනෙකුට දරිද්‍රතාවය සම්බන්ධයෙන් තියෙන්න පුළුවන් අපි තීර විදිහට දීපු නෝට් එකම නම් ඒකට පේලි 10ක 12ක උත්තරයක් වෙන්න පුළුවන් ඒ කොටස. නේද? අන්න එතකොට කවදාවත් අපිට කියන්න බෑ මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ ප්‍රශ්නකට ලියවෙන්න ඕනේ කියලා. මතක තියාගන්න ඔබ පිටු 100ක් නිවත කරන්නේ. අපි හිතමු මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔය කී ප්‍රශ්නෙමයි. ලෝකේ ලෝකේ ජනසංඛ්‍යාව සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තිනවා. ඒක එක කොටසක් තමයි අර මම කිව්වේ. මොකද්ද? ලෝකේ ජනසංඛ්‍යාව සම්බන්ධ විවාදිත හතරක් උදාහරණ සහිතව පැහැදිලි කරනවා. දැන් ඔයාලා ලියන පිටු 100 විතර උත්තරයක්. හරි? ඒ ප්‍රශ්නෙට අපි හිතමු එහෙම පිටු 100ක් ලියලා තිනවා කලින් ප්‍රශ්නේ. මෙච්චර උසයි පේපර් එකේ පිටු ටික එකතු කරා. හරි? මෙච්චර විතර ගණකමට උසට බරට එනවා. ආවට ලකුණු හම්බෙන්නේ මොනවද? බලනකොට ලකුණු හම්බෙන්නේ විෂය කර්ම වලට. නේද? විෂය කර්ම වලට ලකුණු 6ක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ප්‍රශ්නෙට ඉල්ලන්නේ විෂය කරුණු 4යි නම් කරුණු 4යි නම් ඉල්ලන්නේ කරුණු 4ට ලකුණු 4යි. ඒ කරුණු විස්තර කරනකොට ඉතුරු ලකුණු දෙක බෙදලා යනවා. තේරුණාද කියන්නේ? ඒ නිසා අපිට කොයිම වෙලාවකත් පිටු ගානින් එහෙම නැත්නම් පිටු ගාන එකතු වෙලා ඉන අවසානයේ බරින් උත්තරේ මෙහෙමයි කියලා කියන්න බෑ. පැහැදිලිද කියන්නේ? ඒ නිසා ඉල්ලලා තියෙන දේට අවශ්‍ය විදිහට පිළිතුරු කොටු කරන්න එක තමයි වඩාම යෝගී. ඒ නිසා පිළිතුරුපත් ප්‍රමාණය ඒ බර ගැන කිසිසේත්ම සැලකිලිමත් වෙන්න එපා. විභාගයට ගියාම සමහර ළමයි බය වෙනවා. නේද? සමහර ළමයි කොහොමද ලියන්නේ? නේද? විභාගයට යන්නේ කොහොමද? පෑන් එක එක වර්ණ වලින් පෑන් මිටියක්ම අරන් යනවා යාළුවට පේන්නේ. නේද? එහෙම ඒවත් තියෙන විභාග ලියනකොට ඒව ගැනත් හිතා ගන්න වෙනවා. පෑන් මිටියක් අරන් යනවා. පළවෙනි පොත දීලා පොතක්නේ හම්බෙන්නේ ඔයගොල්ලන්ට උත්තර ලියන්න යනකොට පළවෙනි තාවට ඊළඟටනේ අතිරීක කොළ හම්බෙන්නේ. නේද? කොළ පොතේ ලියන්න ගිහිල්ලා පැය භාගයක් විතර ලියන්න මෙන්න තට්ටු කරනවා පොත ලියන ඉවර ගන්න වෙලාවක් නැහැ. තට්ටු කරනවා. මොකටද මේ තට්ටු කරන්නේ? වටේ ඉන්නේ ඔය ටික මෙන්ටලි වට්ටන්න. නේද? අරක පොත ලියලා ඉවරත් නැහැ. පොළ ඉල්ලනවා. ඇයි? වටේ කල්පනා යකෝ මාර ලියන්නේ. නේද? එහෙම කල්පනා එහෙමත් ඉන්නවා ළමයි. හරිද? ඒව ගැන හිතන්නත් එපා. අනිත් එක තමයි සමහරවල් මම දන්නම ළමයෙක් ඉන්නවා. ඒ ළමයා ලියන්නේ රූලක් කරගෙන. දැන් ලියන්න විභාග ශාලාවේදී හම්බ වෙනවනේ පේපරේ කොලේ හම්බ වෙනවනේ. දැන් කොලේ මේක නම් කොලේ මේකේ තියෙනවා රූල් 28ක් විතර නේද? මේක ලියන්නේ පළවෙනි එකේ ලියුවා දෙක නෑ තුනේ ලියනවා. ඕමම ලියනවා. ඕම ලියාගෙන ගියාම යා ලියලා තියෙන ඇත්තටම කොළ 6ක 7ක උත්තරයක්. නමුත් එකතු කරලා බලනකොට කොළ 15ක් 20ක් විතර වෙලා. ඒ නිසා කොළ ගාණින් උත්තර මනින්න යන්න එපා කොයි වෙලාවක. හරි? කොළ ගාණින් උත්තර මනින්න යන්න එපා. ඒ වගේම මතක තියාගන්න මේ අනුන්ගේ මිටි දිහා බලලා මෙච්චර ලියවෙන්න ඕන කියන එක එහෙම එකක් නෑ. එහෙම එකක් නැහැ. විෂය කරුණු වල ඉල්ලලා තියෙන විෂය කරුණු 4 නම් විෂය කරුණු ලකුණු 4යි විස්තර කරන්න යම් ලකුණක් එක ඇති. ඒක එහෙම හම්බ වෙනවා. ඒක පේලි 15කින්ද 20කින්ද කියලා අදාළ නැහැ. පිටු 20ක් 30ක් කියන එක අදාළ නැහැ. ප්‍රශ්නට අදාළ ඉදිරිපත් වෙලා නැත්නම් අදාළ කරුණු කොච්චර ලියවල ලකුණු හම්බ වෙන්නේ නැහැ. තේරුණාද කියන්නේ? දැන් පැහැදිලි නේද ප්‍රഭാෂණ ප්‍රශ්නට උත්තරේ? ඔව් ඒ නිසා ඒ වැරදි තීරණ වලට යන්න එපා. ප්‍රමාණය කොළ ප්‍රමාණය වැදගත් නැහැ. මම කියාගෙන ආවේ ලංකාවේ නාගරිකකරණය සම්බන්ධයෙන් අපි එතකොට නිර්වචනයක් ගත්තා. නිර්වචනය දක්වා ආවා. දැන් අර වැඩේට ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා. නේද? දැන් මේ දක්වා ඔබට උගන්වලා තියෙනවා භෞතික භූගෝල විද්‍යාව පාඩම් වල භූරූප දක්වා. නේද? භූරූප වල උගන්වලා තියෙනවා ඔයගොල්ලන්ට අන්තර්ජන්‍ය භූරූප නිර්මාණ ක්‍රියාවලිය ගැන. මානසික ගුණ විද්‍යාව වලට ගන්නලා තියෙනවා. දැන් මේ කතා කරන්නේ නාගරිකකරණය කියන පාඩම. නේද? අනෙක් එකදු පන්තියකවත් ඔයාලා බලන්න ඔච්චර දුරට ඔයගොල්ලන්ගේ සිලබස් එකේ කවර් කරලා නැහැ මේ වෙනකම්. හරි නාගරිකකරණය කියන පාඩම දක්වා කළා. කළා දැන් මේ නාගරිකකරණය අද පටන් ගන්නවා. ඒ දක්වා කළා. ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි එකේ ඔයගොල්ලන්ට සිතියම් පාඩමේ සියල්ලම ආවරණය කරලා තියෙනවා විවරණේ හැරෙන්න. හරි විවරණේ හැරෙන්න අනිත් ඔක්කොම කතා කරලා තියෙනවා. ඊළඟට දැන් මම මේ ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනවා. කෙටි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනවා. පැය භාගයක කාලෙකුත් දෙනවා. මතක තියාගන්න විකල්ප ක්‍රම දෙකකට පිළිතුරු ලියන්න පුළුවන්. දෙකට හරියටම දෙනවා. විනාඩි 4ක් තියෙනවා. හරි දෙකයි තියෙනකොට නවත්තනවා. උත්තර ටිකත් මට බලන්න ඕනි. මතක තියාගන්න මෙන්න මේක ක්‍රම දෙකක් තියෙන උත්තර ලියන්න. මේ ප්‍රශ්න 10ට උත්තර ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ අවංක වෙලා ඔබ ඉගෙනගත්ත පාඩම් වල දැනුම මතක් කරලා නේද උත්තර ලියන්න පුළුවන්. අවංක වෙලා උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම තමයි රයිට් දැන් දෙනවා නම් අපිට උගන්න ඔක්කොම ටිකේ පේපර් එක දැන් තව විනාඩි 4කින් හම්බ වෙනවා.
පොත් ටික වටේ දිගහැරලා තියාගෙන. නේද? මානසික භූගෝල විද්‍යාව පොත, භෞතික භූගෝල විද්‍යාව පොත, ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි එකේ පොත ඔය ඔක්කොම දිගහැරලා තියාගෙන තාවුන්තර කරනවා. දැන් තනින් ඉන්නේ තමයි නේද? එහෙම බලලා ලියන්නත් පුළුවන්. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙවෙනි ක්‍රමයට ලියයි කියලා. මේ ලොකු ළමයි පේපර් එකක් දුන්නාම ඒකට උත්තර ලියලා තමන්ගේ ලකුණ තමන් ඉන්න මට්ටම මොකක්ද කියන එක බලා ගන්න තියෙන හොඳ අවස්ථාව නැති කරගන්න එපා. නේද? නැති කරගන්න එපා. ඔය ලකුණු ඔය ප්‍රශ්න 10ට ලකුණු 50ක් හම්බ වෙනවා. ප්‍රශ්න 10යි ලකුණු 50යි. ලකුණු 50යි ලකුණු 50ම ගත්තොත් වැඩක් තියෙනවද? අර පොත් ටික දිගහැරගෙන තියාන බලාගෙන ලිව්වොත් එහෙම වැඩක් නැහැ. මේක කලින් දැනුවත් කිරීමක් කළේ නැහැ. හෙට දෙනවා කියලා, ලබන සතිය දෙනවා කියලා මම ගිස්ටි කිව්වෙත් නැහැ. අනපේක්ෂිත මොහොතක දුන්නේ ඔබ කිසි කෙනෙක් පාඩම් කරලත් නැහැ කියලා මම දන්නවා. පාඩම් කරපු ළමයි ඉන්න පුළුවන් අහමුලෙස. හැබැයි ඔබ කිසි කෙනෙක් වෙනකොට ওই සම්බන්ධයෙන් ඕකට හුරු වෙන්න පාඩම් කරලා නැහැ. ওই ප්‍රශ්න ටික ටාගට් කරගෙන ඔබ පාඩම් කරලා නැහැ කියන එක හොඳද? ඒක කවුරු ගැනවත් හිතන්න එපා. ඔබ 100 දෙනා ඉන්න එකම මට්ටමේ. එකම මට්ටමේ. අපි ඉගෙනගත්ත පාඩම් ටික පෙළ ගස්වලා තියෙනවා. ඒ පාඩම් වලින් අහමුලෙස තෝරාගත්ත ප්‍රශ්න ටිකක් ප්‍රශ්න 10ක් විතර ඔබ ඉදිරිපත් කරනවා. දැනුම පාවිච්චි කරලා. ඔයාලඟ තියෙන අර මතකේ පාවිච්චි කරලා. ගැඹුරු මතකයට යම් ටිකක් යවලා තියෙනවනේ. අන්න ගන්න වෙලාව. යවනවා වගේම අපව ගන්නත් පුළුවන් වෙන්නේ නේද? ඔන්න දැන් තියෙනවා. එහෙනම් ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ප්‍රශ්න 10යි ලකුණු 50යි කාලය විනාඩි 30යි. ලෑස්තිද? chat box එකට මැසේජ් එකක් දාන්න ඕවද නැද්ද කියලා. අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. ලෑස්ති. ඕකේ. හරි. එහෙනම් ඔන්න සුබ මොහොතින් වැඩිපුරත් විනාඩියක් තියෙනවා. උත්තර ලියන්න පටන් ගන්න. ප්‍රශ්න 10ම දැන් ඔබට පේනවා නේද ස්ක්‍රීන් එකේ? මොනවා ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. WhatsApp වලින් නේද එවන්න ඕනි කියලා අහනවා. ඔව් WhatsApp වලින් එවන්න උත්තර ටික විතරක්. ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න ලියන්න එපා. ප්‍රශ්න අන්තය දාන්න පිළිතුර ලියන්න. ඒ ප්‍රශ්නට ලැබෙන ලකුණු ප්‍රමාණයක් තියෙනවා. හරියටම අපි 2:30 වෙනකොට නවත්තනවා.
හොඳයි ඔබට හිමි කාලය තව විනාඩි 6ක් තියෙනවා ඈ. විනාඩි 6ක කාලයක් ඉතුරුට තියෙනවා. කාලය තව විනාඩි 3යි. තව එක විනාඩියේ තියෙන්නේ.
හොඳයි කාලේ අවසානයේ අපි වැඩ නවත්තමු. අපි යමු මේ දැන් ගොඩක් අය උත්තර WhatsApp කරලා තෙව්වා. අපි යමු අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ කියනවා පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ පස කියන පාඩමේ තමයි පළවෙනි ප්‍රශ්න දෙකම ඉදිරිපත් වෙන්නේ. පළවෙනි එකේ කියන පසක් නිර්මාණයට බලපාන සාධක හතරක් නම් කරන්න කියලා. පසක් නිර්මාණයට බලපාන සාධක අපි සමීකරණය කළා කතා බහ කරලා තියෙනවා. නේද? සමීකරණයක දාලා අපි කතා කළා. මතක ඇති. පාංශු නිර්මාණයට බලපාන සාධක මොනවද? එකක් දැන් මම හිතනවා මේවා බලනකොට මේවා සාකච්ඡා කරනකොට ඔබ මේවට අනුගත වෙලා ඒ වගේම අවංක වෙලා ප්‍රශ්නට අදාළ පිළිතුර බලයි කියලා ඈ. අදාළ ලකුණු දෙන්න. එකක් තමයි මව්පාෂාණය. PR නේද? මව්පාෂාණය. ඊළඟට TP භූ විෂමතාවය. ඊළඟට GV සාධක. ඊළඟට කාලය. ඊළඟට දේශගුණය. එහෙනම් ඔන්න ලියලා තියෙන පුළුවන් සාධක. දැන් බලන්න ප්‍රශ්නේ පුළුවන් ඔය ටික WhatsApp කරලා එවන්න පුළුවන්. හොඳේ උත්තර ටික චෙක් කරමු අපි. ලකුණු දෙන්න බලාගෙන මොනවද? මව්පාෂාණය, භූ විෂමතාවය, ජීවීන්, කාලය, දේශගුණය. තව කෙනෙක් ඕක ජලය හා ජල වහනය කියලා ලියලා දෙන්නත් පුළුවන්. ඒ දෙමුණත් හරි ලකුණු දෙන්න. හරි දෙන්න. එතකොට ඔතන ඉල්ලන්නේ මේ ප්‍රශ්නට අදාළව ඉල්ලන්නේ සාධක 4යි. සාධක 4 ලියවිලා තිනවනම් ලකුණු 4ම දෙන්න එකට එක ගානේ. ඊළඟ දෙක පාංශු පැතිකඩ යන කුමක්ද හඳුන්වා. අන්න මේ ප්‍රශ්නේ බලන්න. මේ ප්‍රශ්නේ කොටස් දෙකයිනේ. නේද? උත්තරේට කොටස් දෙකක් එනවා. මොකද්ද? පළමු කොට පාංශු පැතිකඩ හඳුන්වන්න. ඊට පස්සේ රූප සටහනක් හදලා පෙන්නන්න. ඒකනේ කියන්නේ. නේද? ප්‍රශ්නයක් දැක්කම කැලි දෙකක් තියෙනවා නම් දෙක වෙන් කර ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තර ලියලා පාංශු පැතිකඩ කියන්නේ මොකක්ද? භෞතිකව, රසායනිකව, ඓන්ද්‍රීයව ජීර්ණය වන මව්පාෂාණීය මත වර්ධනය වන පාංශු මහල් සමූහය තමයි පස් පැතිකඩ කියන්නේ. එහෙනම් ඔබේ උත්තරේ ලියලාද බලන්න. ලියවලා නැත්තම් වැරදි දාලා හරි උත්තරේ ලියා ගන්න. භෞතික, රසායනික හා ඓන්ද්‍රීය වශයෙන් ජීර්ණයට ලක්වන මව්පාෂාණය මත වර්ධනය වන පාංශු මහල් සමූහය පස්පැතිකඩ නමින් හැඳින්වේ. දැන් ওই ප්‍රශ්නෙට ලකුණු තියෙනවානේ 5ක් නේද? ප්‍රශ්න ලකුණු 5ක් තියෙනවා. ඔන්න ඒ කොටස ලියවිලා තියෙනවා ලකුණු 3ක් දෙන්න. 5න් 3ක්. ඉතුරු දෙක යන්නේ රූප සරහන. රූප සරහනේ මෙන්න මේ ටික තියෙනවා. A මහල පෙන්නලා තියෙන්න ඕනි. A මහල කියලා ලියලා තියෙන්න ඕනි. ඊළඟට B මහල කියලා තියලා තියෙන්න ඕනි. ඊළඟට C මහල තියෙනවා. ඊළඟට මව්පාෂාණය තියෙනවා. bedrock නැත්නම් මව්පාෂාණය කියලා ලියලා තියෙනවා. ඔන්න ඒ ටික තියෙන්න ඕනේ. මෙන්න ඉතුරු ලකුණු දෙක හම් වෙන කොටස. එහෙනම් නිර්වචන ලකුණු 3යි මේ රූප සටහන ඇඳලා තියෙනවා ලකුණු 2යි ඇඳලා තිබුණාට බෑ හරියට පිළිවෙලින් නම් වෙලා තියෙනවා. A B C සහ මව්පාෂාණය නම් වෙලා තියෙනවා. මව්පාෂාණය මත ඉතුරු ටික මව්පාෂාණය මත එතනින් එහාට මම කියන්නම් කොහොමද රෝජිනි භෞතික රසායනික ඓන්ද්‍රීය ජීර්ණයන්ට ලක්වන මව්පාෂාණය මත වර්ධනය වන පාංශු මහල් සමූහය පස්පැතිකඩ නමින් හැඳින්වේ. පාංශු මහල් සමූහය පස්පැතිකඩ නමින් හැඳින්වේ. නැත්නම් පාංශු පැතිකඩ නමින් හැඳින්වේ. ඔන්න ඔය කොටස ඔය විදිහට ලියවිලා තියෙනවා. ඔය අදහස එන්න ලකුණු 3 දෙන්න පුළුවන්. 5න් 3ක් ඕකට 5න් ඉතුරු දෙක යන්නේ මේ උපසරාන්ට. A B C මහල් පිළිවෙලට තියෙන්න ඕනේ මව්පාෂාණයත් එක්ක. ඔකේ යන්න. මව්පාෂාණය කියලා නැතුව R මහල කියලා තිබුණොත් වැරදිද?
නෑ කමක් නෑ. ඒකට පැටලුවක් නෑ. R කියලා හඳුන්වන්නේ මේ බෙඩ්රොක් කියන එකමනේ. ඒක ඇටලුවක් නෑ. R කියලා දැම්මට අවුලක් නෑ. R කියලා තියෙන්න පුළුවන්. බෙඩ්රොක් කියලා කෙනෙක් දාලා තියෙන්න පුළුවන්. මව පාෂාණය කියලා දාලා තියෙන්න පුළුවන්. හරි? ඔය නම් ඕන එකක් හරි. අන්නේ වගේ පුතේ සාකච්ඡා කරනකොට තමන්ගේ උත්තරවල ගැටලු සාකච්ඡාවක් තියෙනවා ලකුණු දෙන්න බෑ වගේ කියලා හිතෙනවා නම් අහලා දැනගන්න පුළුවන්. ඒ කිසි ගැටලුවක් නෑ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ කියනවා ලෝකේ නාගරික ජනාවාසවල ප්‍රවණතා හතරක් සඳහන් කරන්න. පාඩම් කරන්න දෙයක් නෑනේ. මේ මෑතක ඉවර කරපු පාඩමෙන් ලෝකේ නාගරික ජනාවාසවල ප්‍රවණතා මොනවද අපි කතා කරේ? මිලියන නගර සංඛ්‍යාව වේගයෙන් වැඩි වීම. ඔන්න එක. ඊළඟට සංවර්ධනයේ වෙමින් පවත්නා රටවල මිලියන නගර සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වීම. දෙකයි. ඊළඟට දැවැන්ත නගර නිර්මාණය වීම. දැවැන්ත නගර නිර්මාණය වීම. තුනයි. ඊළඟට පුරවර නිර්මාණය වීම. හතරයි. ඊළඟට නාගරික සමූහිත නිර්මාණය වීම. පහයි. ඊළඟට නගර යායන් නිර්මාණය වීම. 6යි. ඔය 6න් හතරක් ලියවිලා තියෙනවා නම් එකකට එක ලකුණු ගානේ හම්බ වෙනවා. එකකට එක ලකුණු ගාන හම්බ වෙනවා. තමන් ලියලා තියෙන ප්‍රමාණයට බලලා හතරෙන් කීයද කියලා දාන්න. හතරවෙනි ආයෙ කියන්න පිළිවෙලටම කියන්නම් ඒ ටික. මිලියන නගර සංඛ්‍යාව වැඩි වීම නැත්නම් මිලියන නගර වර්ධනය වීම පළවෙනි එක. දෙක සංවර්ධනයේ වෙමින් පවත්නා රටවල මිලියන නගර සංඛ්‍යාව වේගවත්ව වර්ධනය වීම. සංවර්ධනයේ වෙමින් පවත්නා රටවල මිලියන නගර සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වීම. තුන දැවැන්ත නගර නිර්මාණය වීම. දැවැන්ත නගර නිර්මාණය වීම. හතර පුරවර නිර්මාණය වීම. පුරවර නිර්මාණය වීම. පහ නාගරික සමූහිත නිර්මාණය වීම. නාගරික සමූහිත නිර්මාණය වීම. 6 නගර යාය නිර්මාණය වීම. නගර යාය නිර්මාණය වීම. චුට්ටක් අයින් වෙන්න බෝඩ් එක පේන්න. සෝරි. හොඳයි එහෙනම් අපි මේ කතා කළේ එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර. ලෝකේ නාගරික ජනවසල ප්‍රවණතා 4යි අහන්නේ 6ක්ම කිව්වා. ඒ 6න් 4ක් ලියවිලා තුනනම් හරි ඈ. පිළිවෙල තියෙන්න ඕනේ නේ. ඊළඟ හතරවෙනි ප්‍රශ්නය ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ 4ක් නම් කරන්න කියලා. ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ 4ක් අහනවා. අපි ලෝක ජනසංඛ්‍යාව කියන පාඩම පටන් ගන්නේ මොතනින්? ජනසංඛ්‍යාව සම්බන්ධ ගති ලක්ෂණ ගැන තමයි කතා කරන්නේ. මොනවද? ලෝක ජනසංඛ්‍යාවට විශාලත්වයක් තියෙනවා. ඔන්න පළවෙනි ගති ලක්ෂණය විශාලත්වය. ඊළඟ ලෝක ජනසංඛ්‍යාව වර්ධනය ගැන කතා කරනවා. දෙකයි. විශාලත්වයේ වර්ධනය. තුන ව්‍යාප්තිය. නේද? ව්‍යාප්තිය ගැන කතා කරනවා. ඊළඟට සංයතිය ගැන කතා කරනවා. හතරයි. කාලීන ප්‍රවණතා ගැන කතා කරනවා. පහයි. අපි මුළු ලෝක ජනසංඛ්‍යාව කියන පාඩමේ සම්පූර්ණයෙන් කතා කරන්නේ පහ ගැන. විශාලත්වයේ වර්ධනයේ ව්‍යාප්තිය සංයතිය කාලීන ප්‍රවණතා පහක් උගන්ලා තියෙනවා. පහෙන් දැන් ප්‍රශ්නට අහන හතරක් නම් කරන්නලු. නේද? ව්‍යාප්තිය සංයතිය කාලීන ප්‍රවණතා විශාලත්වයේ වර්ධනය කියන සාධක පහ. එකෙන් හතරයි ලියන්න ඕනේ. එකකට එක ගානේ ලකුණු හතරක් තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ. දැන් හතරවෙනි එකේ මොනවද ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන් හොඳේ. පස්වෙනි එක කුස්බීම් ශ්‍රේණියේ පාෂාණ පිළිබඳව හඳුන්වන්න කියනවා. භෞතික භූගෝල විද්‍යාවේ පාඩමේ ප්‍රශ්නයක් කුස්බීම් ශ්‍රේණිය. ලංකාවේ පාෂාණ කියන කොටසක් අපි කතා කළා. අන්න එතකොට කුස්බීම් ශ්‍රේණිය ගැන හඳුන්වන්න කියනවා. මෙන්න මේ දේවල් තියෙනවා. හරි රූප සරහනෝනේ නේ. මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන නිසා පෙන්නන්නේ. ලංකාවේ පාෂාණ වලින් 93%කට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන ප්‍රාග් කේම්බ්‍රිය අවධිය කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ප්‍රාග් කේම්බ්‍රිය අවධිය නේද? එතකොට ලංකාවේ ප්‍රාග් කේම්බ්‍රිය අවධිය පාෂාණ වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාප්තිය අනුගත්තාම කලාප තුනක තියෙනවා. නේද? කලාප තුනක තියෙනවා. ඒ කියපු කලාප වලින් එකක් තමයි ඔය කියන්නේ. කුස්බීම් ශ්‍රේණිය. මේ ත්‍රිකුණාමලයෙන් පටන් අරගෙන මෙන්න මේ විදිහට මධ්‍ය කඳුකරේ ආවරණය වෙන විදිහට ඔන්න ඔහොම ව්‍යාප්ත ලයින්. මෙන්න මේ කලාපයන්නේ කියන්නේ කුස්බීම් ශ්‍රේණිය කියලා. නේද? මෙන්න මේක ගැන තමයි ඔය කියන්නේ කියලා පළමු කොට කියන්න ඕනේ. නේද? පළමු කොට කියන්න ඕනේ. කුස්බීම් ශ්‍රේණියේ පාෂාණ පිළිබඳව හඳුන්වන්න.
අන්න එතන ප්‍රභාෂර හොඳට අහගන්න කරුණු පහක්වත් තියෙනවා. කරුණු පහක්වත් තියෙනවා. එහෙනම් පළමු කොට කියන්න එපා උස්බිම් ශ්‍රේණිය කියන්නේ මොකක්ද කියලා පළවෙනි කාරණේ විදිහට. නේද? එහෙනම් දැන් කියන්න පුළුවන් පළවෙනිම කාරණේ ප්‍රාග් කේම්බ්‍රිය අවධියේ පාෂාණ දක්නට ලැබෙන පාෂාණ ව්‍යාප්ති කලාපයක් වේ. ප්‍රාග් කේම්බ්‍රිය අවධියේ පාෂාණ දක්නට ලැබෙන පාෂාණ ව්‍යාප්ති කලාපයක් වේ. ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි එක කියන්නේ ඔන්න මේ ව්‍යාප්තිය සම්බන්ධයෙන්. කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ? ත්‍රිකුණාමලයෙන් පටන් අරගෙන මහවැලි ගංගා ද්‍රෝණීය ආවරණය වන ආකාරයට මධ්‍යම කඳුකරයක් ඇතුළත් වෙලා නිරිත පැත්තට විහිදලා යන පාෂාණ කලාපයේ තමයි උස්බිම් ශ්‍රේණියට අයිති. අපි ඒක ලියමු දෙවෙනි කාරණේ. ලියලා තියෙනවා නම් ඒකට ලකුණු දෙන්න ළමයි එකට එක ගානේ. දැන් කලින් කියපු කාරණේට එක ලකුණක්. ප්‍රාග් කේම්බ්‍රිය අවධියේ පාෂාණ තමයි තියෙන්නේ කියන එක කිව්වනේ. එතකොට පහෙන් එකක් හම්බෙලා. දැන් මේ කියන්නේ ව්‍යාප්තිය. යන්න ත්‍රිකුණාමලයේ සිට මහවැලි ගංගා ද්‍රෝණීය ආවරණය වන ආකාරයට. ත්‍රිකුණාමලයේ සිට මහවැලි ගංගා ද්‍රෝණීය ආවරණය වන ආකාරයට. මහවැලි ගංගා ද්‍රෝණීය ආවරණය වන ආකාරයට මධ්‍යම කඳුකරයේද ඇතුළත්ව. නිරිත දිගට විහිද යන පාෂාණ ව්‍යාප්ති කලාපය මධ්‍යම කඳුකරයේද ඇතුළත්ව නිරිත දිගට විහිද යන පාෂාණ ව්‍යාප්ති කලාපය නිරිත දිගට විහිද යන පාෂාණ ව්‍යාප්ති කලාපය උස්බිම් ශ්‍රේණියයි. හොඳයි. ඔතෙන්දී තව කාරණයක් කියන්න තියෙනවා. දැන් මේකේ විතරමද මේ පාෂාණ තියෙන්නේ? නෑ, උස්බිම් ශ්‍රේණියට අයිති පාෂාණ මේ කලාපයෙන් බැහැර තැනක තියෙනවා. මොකද්ද මේ බැහැර තැන? මෙන්න මේ ගිනිකොළ දිගින් වූ ප්‍රදේශයේ කතරගම කඳු නේද? කතරගම කඳු කියන ඒවත් අයිති වෙන්නේ මේ උස්බිම් ශ්‍රේණියට. ඔන්න තුන්වෙනි කාරණේ. ලියන්න තුන්වෙනි කාරණේ. මේ හැරුණු විට ගිනිකොළ දිග කොටසේ පිහිටි කතරගම කඳුද උස්බිම් ශ්‍රේණියට අයත් වේ. හොඳයි. ඊට පස්සේ කියන්න පුළුවන් මේ කොටසේ තියෙන්නේ විපරීත අවසාදිත හා විපරීත ආග්නේය පාෂාණ තමයි දකින්න ලැබෙන්නේ. විපරීත ආග්නේය හා විපරීත අවසාදිත පාෂාණ වලින් නිර්මාණය වී තිබේ. විපරීත අවසාදිත හා විපරීත ආග්නේය පාෂාණ වලින් නිර්මාණය වී තිබේ. හතරයි. ඊළඟට පස්වෙනි කාරණේ තමයි බහුලවම තියෙන පාෂාණ වර්ග දෙක වෙන්නේ කවුද? චානොකයිට් සහ කොන්ඩලයිට් කියන පාෂාණ වර්ග දෙක. බහුලවම දකින්න ලැබෙනවා චානොකයිට් සහ කොන්ඩලයිට් කියන පාෂාණ වර්ග දෙක. හොඳයි. එහෙනම් ඔන්න බලන්න පස්වෙනි ප්‍රශ්නේ ලකුණු බෙදියන්නේ කොහොමද? හරිද? කරුණු පහක් ලියවිලා විස්තරය ලියවිලා තියෙනවා. තේරුණාද? ඒතකොට ඔක පිටු ගණන් ලියන්න දෙයක් නැහැ නේද? ප්‍රශ්නෙට අදාළ කරුණු පහේ බලාපොරොත්තු වෙන ලකුණු පහක් හම්බ වෙනවා. ඒ කරුණු පහ ඔය විදිහට විස්තරය ලියවිලා තියෙනවා. තනි ඡේදයක් අස්සේ ඔය ටික ලියලා තියෙන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ඒකේ. හරි? ඔය කියන කරුණු ටික අන්තර්ගතයි නම් ඡේදේ හරි ඡේද දෙක හරි පාඩේ හරි මොකක් හරි ලකුණු පහ දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. ආකීර්ණ මානව ජනාවාසය anu මොනවාද? ඔන්න ප්‍රශ්නේ කොටස් දෙකයි. ආකීර්ණ මානව ජනාවාසය anu මොනවාද? හඳුන්වා ඒවා වර්ග කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න කියලා. මහා දීර්ඝ විස්තරයක් නෙමෙයි ලකුණු පහයි තියෙන්නේ. ඒතර ආකීර්ණ මානව ජනාවාසය කියන්නේ මොකක්ද කියන එක විස්තර කරන්න වෙනවා ඉස්සෙල්ලා. මොකද ආකීර්ණ මානව ජනාවාසය කියලා කියන්නේ? සලකා බලන මානව ජනාවාසයේ ආවරණ සියල්ලම එකම සමූහයක් ලෙස එහෙම නැත්නම් එකම පුකුරක් ලෙස
පිහිටා ඇතනම් ඒවා ආකීර්ණ මානව ජනාවාස නමින් හැඳින්වේ. ඔන්න උත්තරේ තියෙන්නේ ඔය කොටස පළවෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ විදිහට ඔක තියෙනවා. සලකා බලන මානව ජනාවාසයේ ආවරණ සියල්ලම එකම පොකුරක් ලෙස, එකම සමූහයක් ලෙස, එහෙම නැත්නම් එකම ආකීර්ණයක් ලෙස තිබේ නම් ඒවා ආකීර්ණ මානව ජනාවාස නමින් හැඳින්වේ. ඒ කොටස තියලා තියෙනවා නම් පහෙන් ලකුණු දෙකක් තියෙනවා. හරි? ලකුණු පහෙන් දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒවා වර්ග කළ හැකි ආකාරය කියන්නේ අපි ආකීර්ණ මානව ජනාවාස වර්ග කළානේ. කොහොමද වර්ග කළේ? හරි? කොහොමද වර්ග කළේ? මෙන්න මෙහෙමයි. ආකීර්ණ ඒවා කිව්වේ දැන් මොනවද කියන්න දන්නවා. එකම පොකුරක් විතර ගොඩනැගිලි ටික තියෙනවා නම් ආකීර්ණ තමයි. හැබැයි ඊට පස්සේ වර්ග කළා පොකුර ඇතුලේ කිසිම හැඩයක් නැත්තම්. කිසිම හැඩයක් දකින්න ලැබෙන්නේ නැති පොකුරක් නම් ඒවට කිව්වා නිහැඩ ආකීර්ණ කියලා. ඊළඟට මේ පොකුර තුල කිසියම් වූ හැඩයක් දකින්න ලැබෙනවා නම් ඒවට කිව්වා සවිදි ආකීර්ණ කියලා. නේද? සවිදි ආකීර්ණ කියලා. ඊළඟට විධිමත් හැඩයක් තියෙනවා නම් මේ සවිදි කිව්වේ මොනවද මේ විධිමත් හැඩ? එක්කෝ නාභිගත වෙන්න පුළුවන්. නාභිගත. එහෙම නැත්නම් රේඛීයමය ලක්ෂණ පෙන්වන එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සැලසුම්ගත කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් උත්තරය ඇස්සේ තියෙන්න ඕනේ මෙන්න මේ ටික. පළමු කොට කිව්වා සවිදි මානව ජනාවාසයේ ආකීර්ණ කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ කියනවා ඒ ආකීර්ණ හඳුන්වලා ඊට පස්සේ කියනවා වර්ග කර හැකි ආකාරය පිළිබඳව විමසන්න. පැහැදිලි කරන්න. එහෙනම් මෙන්න මේ විදිහට ගැලීම් සටහනක් ඇසුරින් ඕක විස්තර කළත් කමක් නැහැ. එහෙම නැත්නම් මේ තියෙන අවස්ථා ටික ඡේදවලට බෙදලා විස්තරයක් වෙන්න ඒත් කමක් නැහැ. කොහොම හරි උත්තරයේ අන්තර්ගතය තුල තියෙන්න ඕනේ මේ ටික. ඒ වගේම තමයි වැඩි හොඳට ලියන කෙනෙකුට මේවට උදාහරණ දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ නාභිගතයට උදාහරණ දෙන්න පුළුවන්. රේඛීයමයට උදාහරණ දෙන්න පුළුවන්. සලසුම්ගතයට උදාහරණ දෙන්න පුළුවන්. නේද? ඒ දෙන්න පුළුවන් අවස්ථාවන උදාහරණ දීලා උත්තරේ ලියලා තියෙනවා. පැහැදිලිද කියන දේ? එන්නේ ටිකට තමයි ලකුණු 3 යන්නේ ඊළඟට. ඒ තුනත් යන්නේ කොහොමද කියලා කියන්නද? ඒ තුනත් බෙදලා යන්නේ කොහොමද කියලා කියන්නද? ආකීර්ණ හැඳින්වන්නේ. ඒකට දෙකයි. පහෙන් දෙකක්. ඊතුරු තුන බෙදලා යන්නේ මෙහෙමයි. මේ ආකීර්ණයේ මේ වර්ග දෙකක් කියලා තියෙනවා නම් ලකුණක් දෙන්න. සවිදි නිහඬ කියලා වර්ග දෙකක් තියෙනවා නම් ලකුණුත් දෙන්න. තියෙනවා කියලා දක්වලා තියෙනවා එක ලකුණක් දෙන්න. ඊළඟට සවිදි ඒවා කොටස් තුනකට බෙදන්න පුළුවන් කියන එක පෙන්නලා තියෙනවා. සවිදි කියන්නේ හැඩයක් තියෙනවා කියන එක පෙන්නලා දීලා වර්ග තුනකට බෙදලා තියෙනවා නම් තව ලකුණක් දෙන්න. හරි? ඒකට තුනෙන් දෙකක් ගියා. ඊට පස්සේ නාභිගතේ වට, රේඛීයමේ වට, සලසුම්ගතේ වට උදාහරණ එකක් හෝ දෙකක්වත් දක්වලා තියෙනවා නම් ඊතුරු ලකුණ දෙන්න. දැන් පැහැදිලිද ලකුණු පහ බෙදලා යන්නේ කොහොමද කියලා? පහ බෙදෙන්නේ මෙහිමයි දෙකක් යනවා ආකීර්ණ හඳුන්වන්න. ආකීර්ණ හඳුන්වන්න. ඊළඟ තුනෙන් එකක් යනවා වර්ග දෙක කියන්නේ. ඊළඟ ලකුණ යනවා සවිදි වර්ග ටික කියන්නේ. සවිදි වර්ග ටික හඳුන්වන්න. ඊට පස්සේ යනවා ඊළඟ ලකුණ උදාහරණ වලට. හරි උදාහරණ. ඔන්න ලකුණු පහ බෙදලා යන විදිහ. හොඳයි. එහෙනම් මම හිතනවා ඔයාලට ලකුණු දාන්න ඇති. මම යනවා 7 වෙනි ප්‍රශ්නෙට. 7. ලෝකේ ප්‍රධාන භූතැටි 7 නම් කරන්න කියනවා. ලෝකේ ප්‍රධාන භූතැටි 7 නම් කරන්න. මොනවද? උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය, පැසිෆික් තැටිය. අන්තිම එක නා ඇන්ටාර්ක්ටික් තැටිය. හරි? උතුරු ඇමරිකා, දකුණු ඇමරිකා, අප්‍රිකා, යුරේෂියා, ඉන්දු ඕස්ට්‍රේලියා, පැසිෆික්, ඇන්ටාර්ක්ටික්. තැටි 7යි ලකුණු 7යි. අනේ කියන්න. ආයි කියන්න. උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය, පැසිෆික් තැටිය, ඇන්ටාර්ක්ටික් තැටිය. හරි? ඔන්න 7යි 7ට ලකුණු 7යි. 8 වෙනි ප්‍රශ්නය පරිවර්තී ගෝලයේ විශේෂ ලක්ෂණ 5ක් නම් කරන්න. පරිවර්තී ගෝලයේ විශේෂ ලක්ෂණ 5. මොනවද පරිවර්තී ගෝලයේ? පරිවර්තී ගෝලය කියන්නේ වායු ගෝලයේ පහළම සීමාව. මේ අපි වාසය කරන සීමාව. ඒ කියන්නේ විශේෂ ලක්ෂණ 5. පළවෙනි එක තමයි වායු ගෝලයේ මුළු වායු පරිමාණයේ 96ක් තියෙන මේ වායු ගෝලී කලාපේ.
වායු ගෝලයේ මුළු වායු පරිමාණයෙන් 96ක් තියෙනවා කියන එක තියෙනවා. එක ලකුණයි. ඔව්. මේ වායු ගෝලය අඩංගු මුළු වායු වලින් වැඩි වායු ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. ඒත් කමක් නැහැ. ප්‍රතිශතය සඳහන් කළා නැහැ. හැබැයි ප්‍රතිශතයේ තියරි වල දීලා තියෙනවා. දැනට හරි කියලා දෙන්න කමක් නැහැ. වැඩි වායු ප්‍රමාණයක් අන්තර්ගත වේ කියන එකටත් දෙන්න. ඊළඟට උස සමග වායු පීඩනය පහළයි. නේද? උස වැඩි වෙන්න වායු ගෝලීය පීඩනය අඩු වෙනවා. මේක විතරක් නෙමෙයි අනිකුත් වායු ස්තරවලත් එහෙමම තමයි. ඉතින් මේකේ ලක්ෂණ කියනකොට එකක් කියන්න පුළුවන්. නේද? උස සමග වායු පීඩනය අඩු වේ. ඊළඟ ලක්ෂණය තමයි උස වැඩිවීමත් සමග උෂ්ණත්වය පහත වැටේ. නැත්නම් තව ක්‍රමයකට ලියලා දෙන්න පුළුවන් පරිසර පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය සිදු වේ. නේද? පරිසර පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය සිදු වේ. උස සමග උෂ්ණත්වය අඩු වේ, උස සමග පීඩනය අඩු වේ. ඊළඟට කලින් කිව්වා මුළු වායු ගෝලීය පරිමාණයෙන් 96ක් අන්තර්ගත වෙනවා කියන කතාව. තුනක් කියලා තියෙනවා. තව මොනවද කියන්න තියෙන්නේ? සියලුම කාලගුණික සංසිද්ධීන්. සියලුම කාලගුණික සංසිද්ධීන් මේ වායු කලාපය තුළ හට ගන්නවා. මොනවද? වාෂ්පීකරණය, උත්සේදනය, ඝනීභවනය, වර්ෂණය, වර්ෂාපතනය නේද? ඔය ටික ඔක්කොම සිද්ධ වෙන්නේ මේ කලාපේ. ඔය භූතලයෙන් ඉවතට යන විට උෂ්ණත්වය අඩු වේ. හරි. එහෙම ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අවුලක් නෑ. හරි ඒක හරි. භූතලයෙන් ඉවතට යන උෂ්ණත්වය අඩු වේ. ඒක හරි. අර කතාවමනේ කියන්නේ. ගුවන් යානා ගමන් කිරීම හරිද? මොකද්ද? ගුවන් යානා ගමන් කිරීම. හරි. ඒකත් ගන්න කමක් නෑ. ඊළඟට අනිත් දේ තමයි සියලුම ජීව ක්‍රියාවලි දකින්න ලැබෙන්නේ මේ කලාපේ. සියලුම ජීව ක්‍රියාවලි දකින්න ලැබෙන්නේ මේ කලාපේ. පහළ වායු ඔය කියන්න. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයේ උපරිම බලපෑම මේ හරියට හරි. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයේ උපරිම භුක්ති විඳින වායු කලාපේ මෙයා. ඒ කියන්නේ අර වායු ගෝලීය මුළු වායු පරිමාණ 96ක්ම තියෙන්නේ. නේද? 96ක්ම තියෙන්නේ ඒ නිසා. හොඳයි. එහෙනම් මේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක් උසට කලාපය අයත්වීම අසීමාවක් කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මුහුදු මට්ටමේ ඉඳලා ගත්තාම උස කිලෝමීටර් 10ක් විතර යනකම් තමයි මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එකක් කියන්න පුළුවන්. තව කියන්න පුළුවන් දේවල් තියෙනවා එහෙම බැලුවොත්. මේක ඉවර වෙන්නේ මොකෙන්ද? පරිවර්තී මණ්ඩලේ. මේ වායු කලාපේ පරිවර්තී මණ්ඩලේ අවසන් වෙලා යනවා. එකක් ගන්න පුළුවන්. පෘථිවි තලයට ආසන්න වායු කලාපය වීම පෘථිවි තලයට ආසන්න වායු කලාපය වීම. ඒකත් අන්නේ පීඩීම කියවන එක අවස්ථාවන්නේ. ඒකත් හරි. දැනටම කියලා තියෙනවා කරුණු 9ක් විතර. රේඩියෝ තරංග පරාවර්තන හරිද? මොකද්ද රේඩියෝ තරංග පරාවර්තන වීම හරිද? බෑ ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. ලක්ෂණ අහන්නේ දැන් 8ක් හෝ 9ක් කියුණා කරුණු. ඒ 9න් වටින් 5ක් ලියලා තියෙනුනේ. ඒකේ තියෙන එක කරුණකට එක ලකුණ ගානේ ලකුණු 5 උපරිම වශයෙන් බෙදලා යනවා. අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට වායු ගෝලීය ඇති වැදගත්කම් 4ක් අහනවා. වායු ගෝලීය වැදගත්කම්. එතන උතන ඔය ලක්ෂණෙම ලියන්න බෑ හොඳේ. වායු ගෝලීයෙන් තියෙන වැදගත්කම් ගැන අහන්නේ. මොනවද වායු ගෝලීයෙන් තියෙන වැදගත්කම්? එකක් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන කාබන් ඩයොක්සයිඩ් වායුව සම්පාදනය කරනවා. නේද? ඒ ප්‍රභා සංශ්ලේෂණ නොතිබුණාම ජීව ක්‍රියාවල සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. නේද? එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් සම්පාදනය කිරීම එක වැදගත්කමක්. ඊළඟට ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් සම්පාදනය. ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් සම්පාදනය. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා අපරිවර්තී ගෝලයේ තියෙන ඕසෝන් කියලා ස්තරයක්. මොකද්ද කරන්නේ? අහිතකර පාරජම්බුල කිරණ වායු ගෝලයේ හරහා පෘථිවි තලයේ කරා පැමිණීම බලපානවා. ආරක්ෂිත වායු පටලයක් විදිහට ක්‍රියාත්මක කරනවා කියලා අපි කිව්වේ. නේද? එහෙනම් ඒකත් ලියන්න පුළුවන්. ඕසෝන් ස්තරය ආරක්ෂිත වායු පටලයක් ලෙස ක්‍රියාත්මක වීම.
ඕසෝන් ස්තරය ආරක්ෂිත වායු පටලයක් ලෙස ක්‍රියාත්මක වීම. හොඳයි. ඊළඟට කියන්න පුළුවන් අපි දන්නවනේ අර අභ්‍යවකාශයේ මේ අත සැරිසරන ග්‍රහාංශ කොටස් පෘථිවි කරා ඇදලා එන්න පුළුවන් ගුරුත්ව බලය නිසා. ඒ එනකොට මොකද කරන්නේ? අපරිවර්තී ගෝලීය කලාපයට ඇතුළු වෙනකොට මේ ඒවා දැවෙන්න සලස්සලා, ගිනි ගන්න සලස්සලා අලු කරලා තමයි පොළොවට දාන්නේ. එහෙනම් උල්කාපාත, උල්කාශ්ම, අපරිවර්තී ගෝලීය දිතවාලීම. සර් ඔව්. මේ ශාක හා සතුන්ගේ ජෛවක්‍රියා පවත්වා ගැනීම කියලා ලියලා මේ උදාහරණ ශ්වසනය ප්‍රභා සංශ්ලේෂණය කියලා ලිව්වා. එතකොට ඒකට ලකුණු දෙන්නේ එකයිද? එකයි දෙන්න වෙන්නේ. සර් පරිසර පද්ධතිය තුලිතතාවය රැක ගැනීමට ඒක හරි. ඒක වෙනම එකක් විතර ගන්න පුළුවන්. ශාක වර්ග කෙනක මේ චක්‍රය ඇහුන්නේ හරියට පුතේ. තව එකක් මතක් වෙන්න මම කියන්නද? ජීවී වාසයට සුදුසු ප්‍රශස්ත උෂ්ණත්වයක් නිර්මාණය කළ දෙන්නත් වායුගෝලය දායක වෙලා තියෙනවා. නේද? පෘථිවි තලයේ මතු පිට ජීවීන්ට වාසය කරන උෂ්ණත්වයක් නිර්මාණය කළ දෙන්න තියෙන වායුගෝලය. ඕක නිතිබුණා නම් පෘථිවි තලයේ මතු පිට උෂ්ණත්වය අපි දන්නවා කීයද කියන්නේ? සෙල්සියස් අංශක ඍණ 33යි. එහෙනම් ජීවියා පවතින විදියක් නේද? වායුගෝලයේ වැදගත්කමයි එකක් කියලා දෙනවා. එහෙනම් බලන්න ඔය লীලා තියෙන වැදගත්කම් වලින් හතරක් තියෙනවා නම් ඔය කියපේවා හතරක් තියෙනවා නම් ලකුණු හතර දෙන්න. අන්තිම ප්‍රශ්නට යමු. ශිලාගෝලය යනු කුමක්ද පැහැදිලි කරන්න කියනවා. ශිලාගෝලය යනු කුමක්ද අහනවා. එතකොට මුළු පෘථිවි අභ්‍යන්තරයේම නෙවෙයි කියන එක ඔලුවට එනවා. නේද? මුළු පෘථිවි අභ්‍යන්තරයේම නෙවෙයි ශිලාගෝලය කියලා කියන්නේ. පාට වචනාර්ථයෙන් පැහැදිලි කරන්න පුළුවන් ශිලාගෝලය කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ පෘථිවි කබලත් ඊට පහළින් පිහිටි ඉහළ ප්‍රාවරණයක් යන කොටස් දෙක එක්ව ගත්තාම අපි යාට කියනවා ශිලාගෝලය. නේද? ශිලාගෝලය. මේ හරස් කරක් ඇඳාම මෙන්න කබල 0.70යි වෙනකම් ඊළඟට 70 ඉඳලා 700 දක්වා යන මෙන්න මේ කලාපය විතරයි ශිලාගෝලය කියලා කියන්නේ. ශිලාගෝලය කියලා කියන්නේ. හරි? එහෙනම් වචනාර්ථයෙන් ඉස්සෙල්ලා ලියලා තියෙන්න ඕනි ළමයි ශිලාගෝලය කියන්නේ මොකක්ද කියලා. පෘථිවි කබලත් ඊට පහළින් පිහිටි ඉහළ ප්‍රාවරණයක් ඇතුළත් වන කලාපය. ඊට පහළින් පිහිටි ඉහළ ප්‍රාවරණයක් ඇතුළත් වන කලාපය ශිලාගෝලයයි. සර් භෞම පද්ධතියේ ඝන උපගෝලය කියලා කිව්වා. එහෙම කිව්වොත් එක ලකුණක් විතර දෙන්න පුළුවන්. ඊට එහා දෙන්න බෑ. ඔව්. ඝන තත්ත්වයේ පවතින පාෂාණ වලින් සමන්විත ඉහළ කොටස ඒකට දෙන්න වෙන්නේ එක ලකුණයි. එයි තියරි කොටස පෙරලා බලන්න හරියටම ශිලාගෝලය කියන්නේ මොකක්ද කියන එක මේ කියපු විදිහට නිර්වචනය කරලා තියෙනවා. ඉහළ ප්‍රාවරණයයි කබලයි කියන දෙකයි එහෙම නැත්නම් මතුපිට ඉඳලා කිලෝමීටර් 700ක් දක්වා සීමාවයි කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ නිසා අර උත්තර දෙකම තිබුණොත් එක ලකුණු ගන්න තමයි දෙන්න වෙන්නේ. හරි? එක ගන්න තමයි දෙන්න වෙන්නේ. හරි. ඒක ඇඳලා තිබුණොත් ඒ ටික විස්තර කරලා තිබුණොත් ලකුණු 3ක් දෙන්න පුළුවන්. හරි? ඒ විදිහට කියලා තිබුණොත් කබලයි පැහැදිලිවම තියෙන්න ඕනේ. කබලයි ඉහළ ප්‍රාවරණයයි එහෙමත් නැත්නම් මතුපිට ඉඳලා කිලෝමීටර් 700ක් දක්වා වූ සීමාව කියලා කියලා තිබුණොත් ලකුණු 3ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට රූපස්රාණක් ඇඳලත් රූපස්රාණෙත් පෙන්නලා තියෙනවා නම් මෙන්න මේ කොටස තමයි කියලා ඉතුරු ලකුණු දෙක හම්බ වෙන්නේ එතකොට. හරිද? ශිලාගෝලය කියන්නේ මොකක්ද කියන එක රූපස්රාණෙකුත් පෙන්නලා තිබුණොත් තමයි ඉතුරු ලකුණු දෙක හම්බ වෙන්නේ. එහෙනම් ඔන්න ලකුණු 5 බෙදී යන විදිහ දැන් පැහැදිලි කළා. හොඳයි. දැන් ওই ප්‍රශ්න 10ට පුතේ ඔයගොල්ලන්ට ලකුණු 50ක් හම්බ වෙනවා. ප්‍රශ්න 10ට ලකුණු 50ක් හම්බ වෙනවා. ඒ 50න් දැන් කීයක් හම්බ වෙලාද කියලා බලන්න තමන්ගේ ලයිස්තුවේ ලකුණු ටික එකතු කරලා. එකතු කරලා බලන්න කීයක් තියෙනවද කියලා. මට ඉක්මනට chat box එකට දාන්න මේ මැසේජ් එකක් ලකුණු ප්‍රමාණය.
Arnath sir. Hello. ඔව් සර් කියන්න. අඳුරගත්තා. පන්තියක ඉන්නේ සර් කියන්නකෝ. හොඳයි ලකුණු එවලා තියෙනවා ප්‍රභාස්වර ලකුණු මම ලකුණු කිව්වට කමක් නැහැ නේද අපි අපිට ඉන්නේ හින්දා කමක් නැහැ ලකුණු 20යි ඊළඟට තිසාර ලකුණු 27යි අමාශ 25යි ඊළඟට මధుර 20යි මෙත්මි 21යි සඳනි 26යි මම දැන් වැඩිම ලකුණු තියෙනවා කියාගෙන යන්නම් කොහොමද ලකුණු 34ක් හමු වෙනවා දේශිකා 34යි ඊළඟට කාංචනා සුදර්ශනී ලකුණු 32යි කාවින්ද 28යි ඊළඟට දර්ශිකා 33යි සසිකලා 32යි ඊළඟට සිත්මි 35යි දර්ශනී 37යි මම බැලුවේ ලකුණු 40 පැනපු අය ඉන්නවද කියලා බහුතරයකට ලකුණු 20ට වඩා තිබුණා නේද කවුරුත් 20ට අඩු හිටියේ නෑ 20ට අඩු හිටියේ නෑ ඒ නිසා මේ ලකුණ ගැන වද වෙන්න එපා ඇයි මම එහෙම කියන්නේ පේපර් එක මම්ම දීලා සාකච්ඡා කරලා අඩුපාඩු ඔයගොල්ලෝ ලියාගෙන නේද ඒ කතා බහ කිරීම ඔක්කොම කරලා මම අවසානයේ කියනවා මේ ලකුණු වලට එච්චර කලබල වෙන්න එපා කියලා ඇයි කලබල වෙන්න එපා කියලා කියන්නේ සාධාරණ හේතුවක් පිට මොකද්ද හේතුව ඔබ කිසි කෙනෙක් මේකට කල්තියා සූදානමක් කරලා නෙමෙයි කල්තියා සූදානමක් වෙලා නෙමෙයි මම ඉස්සතික් වන ඕන ළමයි අපේ සතියේ රචනාමේ මේ වාස්තවික ප්‍රශ්න 10ක් හම්බ වෙනවා ඔයගලන්ට ඒකට ලෑස්ති වෙන්න කියලා කරන ඔයගොල්ලෝ ඔක්කොම ගිරවටි වගේ පාඩම් කරගෙන එනවා එහෙනම් ඔක අනිවාර්යෙන් මම තමයි අපේ 45න් එහා ගන්නවා නේද හැබැයි හොඳට මතක තියාගන්න ඔය 30 ගණන් 25න් එහා හිටපු අය හොඳ මට්ටමක ඉන්නවා කියන එක මට කියන්න පුළුවන් සාතික කරලා 20 හොඳ නැහැ කියන එක නෙමෙයි 20 තව ටිකක් මහන්සි වෙන්න ඕනේ ඉස්සරහට එන්න. ඒ කියන්නේ ඔය වෙතෙක් කරලා දෙන්න. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා මට කියන්න ඔය තියෙන ප්‍රශ්න 10න් එකක් හරි මම ගන්නපු නැති පාඩමක ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න මම දැන් ලකුණු ටික දෙනවා ඔක්කොම මේ ප්‍රශ්නයත් ආදාළ ඒවා. ඔක්කොම ගන්නපුවා තිබුණේ. නේද? ඔක්කොම ගන්නපුවා තිබුණේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ලකුණ ගැන ඇත්තට වද වෙන්න එපා. ඔය ඔයගොල්ලන්ට මේ පාඩම් වල තිබිච්ච සැබෑ මතකේ. නේද? පාඩම් කළා කටපාඩම් කරලා ගත්ත මතකේ නෙමෙයි. ඒ නිසා ඔය ලකුණ වටිනවා. නේද වෙනදා කටපාඩම් කරලා ලකුණු 5න් 48ක් ගන්නවට වඩා ඔය ලකුණු වටිනවා ඒ වගේම තමයි ඔය ලකුණු වලින් මට පේන්නේ ඔබට අංක වෙලා මේකට උත්තර ලියලා තියෙනවා නේද ඔබට අංක වෙලා උත්තර ලියලා තියෙනවා කියන එක මට පැහැදිලි ඒ නිසා ඒක තමයි වෙන්න ඕනේ හොඳයි එහෙනම් මේ පේපර් එක සම්බන්ධ කතා බහ ඒ ප්‍රශ්න 10 සම්බන්ධ කතා බහ උතනින් නවත්තනවා දැන් මතක තියාගන්න මේක මේ අර ඔන්ලයින් පේපර් එකට පෙරහුරුවක් ඔන්ලයින් පේපර් එකේම නෙමෙයි MCQ online paper එකක් හම්බ වෙනවා ඉදිරියේදී ඒකට පෙරහුරුවක් තමයි මේ කරන්නේ. එහෙනම් මේ දැනුමත් ඔබට ඒ දාට වැදගත් වෙයි. මේ ඒ උත්තර ලියුමේ මට ගොඩක් අය WhatsApp කළා මම දැක්කා. අපි ඒව බලලා දැන් බලන්න දෙයක් නැහැ සාකච්ඡා කළානේ. හරි වැරදි ලකුණු කරගත්තා අඩුපාඩු තියෙනවා ලියාගත්තා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. එහෙමනම් කාලේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මතක තියාගන්න කවුරු හරි කෙනෙක් මට ලබන සතියේ මතක් කරන්න අර දුරස්ත සංවේදී ශිල්පීය ක්‍රමවල මේ රිමෝට් සෙන්සිං වල RS වල වාස්තවික කතා කරන්න තියෙනවා. වාසි පහක් අය කතා කරන්න තියෙනවා. ඒ ටික අතට කතා කරගන්න බැරි වුණා. අපි ආරම්භයක් ගත්තාද නාගරීකරණය කියන පාඩම සම්බන්ධයෙන්. අපි ඉක්මනින් මේ පාඩමත් ඉවර කරන්න තමයි සූදානම්. නේද? පිටු 20ක විතර ටියුට් එකක් ඔයගලගේ අතේ තියෙනවා.
අපිට ඉදිරි දින කීපය ඇතුළත ඔය ටික කතා බහ කරලා මේ අදාළ ජූලි මාසේ වැඩ කටයුතු වලට අවශ්‍ය කරන දේවල් ටික සම්පූර්ණ කර ගන්න පුළුවන්. ජූලි මාසේ වැඩ ඉවර වෙන්නේ මේ ටියුට් එකේ. නාගරිකකරණයේ ටියුට් එකේ. ඒ නිසා බය වෙන්න එපා. අපිට තව ඉදිරි දින කීපයක් තියෙනවා මේ පාඩම කතා බහ කරලා ඉවර කරන්න පුළුවන්. ඉවර කරගන්න බැරි වුණොත් අතිරේක දිනයක් හරි මම දානවා. හරි? ජූලි මාසේ වැඩ ටික ඉවර කරගන්න. එහෙනම් අද පාඩමේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. පාඩමක් කියලාද කලේ නැහැ. කලේ අර නාගරිකකරණයේ හැඳින්වීම සහ ප්‍රවේශ වීම සම්බන්ධ ඒ ටික විතරයි. නේද? ඒ මතක තියාගන්න කවුරුද කෙනෙක් මම වගකීම පවරනවා මට නම මතක වෙන්නේ එකපාරට ප්‍රභාස්වරට මම කියන්නම් පාපඩ මතක තියාගන්න ප්‍රභාස්වර අර GIS කොටසේ අර අන්තිම විෂය කරුණු ටික අපි කතා කරන්න ඕනි පොඩ්ඩක් ඈ ඔයගලට ලියන්න අවස්ථාව දීලා තියෙන ගොඩක් අය මට WhatsApp කරලා එවලක් තිබුණා මම ඒවත් බැලුවා සමහර ඒවා අඩුපාඩුත් තිබුණා අපි ඒ නිසා ඒක අනිවාර්යෙන් සාකච්ඡා කළ යුතුමයි හොඳයි එහෙනම් අදට මම වැඩිපුරත් විනාඩි 7ක කාලයක් ගත්තා වෙනත් පන්ති වලට සම්බන්ධව තියෙනවද දන්නේ නැහැ. එයාට ඉක්මනට යන්න පුළුවන්. මෙතන ඉවතකන් ඉන්න ඕනේ නැහැ. කොහොමද දැන් මෙතනින් පන්ති ඉවර කරනවා. පන්තිය නවත්තන්න පෙර මොන හරි ගැටලුවක් තියෙනවා නම් පේපර් එකේ හරි අහන්න පුළුවන්. මම හිතනවා මේ වගේ පේපර්ස් ඉඳලා හිටලා දාලා පේපර් එක පන්ති කරන එක හොඳයි. ඔබේ දැනුම මතක් නැවත නැවත ආවර්ජනය වෙනවා. නේද? ඒ වගේම මේක යම් උත්තරයක් ලියනකොට ඒක ලියවෙන්න ඕනේ කොහොමද කියලා ඔළුවට එනවා. දැන් දැක්කනේ ප්‍රශ්නේ කොටස් දෙකකට දිවිච්ච වෙලාවට පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කොච්චරද දෙවෙනි කොටස බෙදලා යන්නේ කොහොමද? එහෙම යම් අවබෝධයක් ඔබට එනවා. එහෙම ලියනකොට මේ ලකුණු ටික බෙදලා යන්නේ ප්‍රශ්නේ දැක්ක ගාම මේකට බෙදලා යන්නේ මෙහෙමයි කියලා වාට නිකන් මයින්ඩ් එකක් ඔළුවේ හැදෙනවා. ඒක වටිනවා. ඒ අත්දැකීම් තමයි උත්තර ලියනකොට වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ලකුණු පහක් දෙන ප්‍රශ්නෙට ඔයාගේ උත්තරේ. දැන් අර සමහර ඒවා තිබුණානේ. නේද? සමහර ඒවා තිබුණානේ. අර බෞද්ධ පද්ධතියේ ඝන උපගෝලය කිව්වනම් ලකුණු පහෙන් එකයි හම්බෙන්නේ. ඊට හම්බෙන්නේ නේද? ඒක වැරදි නෙමෙයි. එහෙම හම්බෙන්නේ එකයි. එහෙම මදි. නේද? ප්‍රශ්නකදී බලාපොරොත්තු වෙන උත්තරයක් තියෙනවා. ඒක ඔබට දැනෙන්න ඕන. ඒක දැනෙන්න නම් නිතර අපි අභ්‍යාසවල යෙදෙන්න ඕන. හොඳයි එහෙනම් අදට මම මේ කතාව පහතරින් නවත්තනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයිබෝවන් සර්. අනුබෝවන් සර්. ආයුබෝවන්. ආයිබෝවන්